සුබ දවසක්. අද මගේ තුන්වෙනි වීඩියෝ එක ගේනවා. අපි බලමු දෙවෙනි වීඩියෝ එකේ අපි කතා කරේ මොනවද කියලා චුට්ටක් පොඩ්ඩක් සමරිය බලමු. අපි ප්‍රධාන වශයෙන් කතා කළේ Excel එකේ functions. අපි Excel එකේ mathematical operations තමයි මේ දවස්වල කතා කරන්නේ. එතකොට තුන්වෙනි වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා mathematical operations තා පොඩ්ඩක් විස්තර කරලා filter commands වලට යන්න. හරි. සහ තවත් formats commands කීපයක්. මම හිතන්නේ මේ practicals ටික සහ theory ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක බලන ගමන් අවශ්‍ය තැනදී වීඩියෝ එක පෝස් කරලා ඕගොල්ලෝ ඒවා ලියා ගන්න. මම හිතන්නේ මේ වීඩියෝ පෙළ වීඩියෝ සීරීස් එක හරියට ෆලෝ කළොත් ඕගලන්ට Excel එක කිසි දවසක ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම තැනක ගිහිල්ලා බය නැතුව Excel පැකේජ් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. හරි. ඒ වගේ අපි offices වල exams හැම තැනකටම පාවිච්චි කරන examples විශාල ප්‍රමාණයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි ගිය සුමානේ කතා කළා functions keys කීපයක. පළවෙනි function එක විදිහට sum function එක. අපි මේක නිතරම පාවිච්චි වෙන ෆන්ක්ෂන් එකක්. මම හිතන්නේ මේකේ ගැටලුවක් තියෙන්න බෑ. දෙවෙනුව අපි කතා කළා සාමාන්‍ය අගය සොයන ෆන්ක්ෂන් එක average. ඒකත් පොඩි ෆන්ක්ෂන් එකක්, බේසික් ෆන්ක්ෂන් එකක්. ඒ වගේ අපි කතා කළා max ෆන්ක්ෂන් එක. ඊට පස්සේ අපි කතා කළා min ෆන්ක්ෂන් එක. ඊට පස්සේ අපි count ෆන්ක්ෂන් එක. හරි. අපි ඊට පස්සේ large ෆන්ක්ෂන් එක. අපි දෙන ස්ථානයකට විශාල මගය. small function එක දෙන ස්ථානයකට කුඩා මගේ. හරි. second video එක ඔයගොල්ලෝ බලන්න මේ සම්බන්ධව මම ලොකු විස්තරයක් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන ලොකුම function එක Excel වලදී වැඩ ගොඩක් කරන්න පුළුවන් function එක solutions ගොඩකට උදව් වෙන එක if function එක. හරි. මේකේ කොටස් තුනක් අපි කිව්වා logical test එක. ඒක true වුණොත් අපි මැද මේක මාස් දෙක අතර මැද part එකේ ලියනවා. false උනොත් අගලියනවා. මම හිතන්නේ මේක නැවත මම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ second video එක බලන්න මේ ගැන ලොකු විස්තරයක් දීලා තියෙනවා. හරි. එතකොට අපි මෙතන examples ටිකත් මම ලොකු විස්තරයකින් ඔයගලන්ට කතා කරලා තියෙනවා. ඒ වගේම Excel nested if statement එකත් අපි කතා කරා. මේකත් මම ලොකු විස්තරයක් කළා. මම අද මේ functions ගොඩක් ලේසියෙන් ලියන විදිහක් කියන්නම්. අපි ඉස්සර මේ ඔක්කොම function අතින් type කළේ. හරි බලමු අද එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දුන්නා මෙන්න මේ exercise එක. හරි. මම මේ exercise එකෙන් අද start කරන්නම්. මේ exercise එක කොහොමද කරන්නේ කියන එක ඊට පස්සේ. හරි. right. මම මේක සූදානම් කරගත්තා ඔයගොල්ලන්ට type කරලා කලින්. right මේක අපි first project එක. ඒතර second project එක මේක. හරි. මේක අපි බලමු මේකේ මම functions පාවිච්චි කරන ක්‍රම කියන්නේ අපි ගිය සුමානේ කලින් වීඩියෝ එකකින් කතා කරපු විදිහයි අද ඒ function එකම ටිකක් ලේසි විදිහට ලියන්නේ කොහොමද කියන එකයි. හරි. අපි මේකේ total එක ගත්තා. total එක අපි දැන් methods දෙකකට අපි කරලා තියෙනවා. එකක් තමයි පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කළා ෆෝමියුලා එකක් ලියලා දෙවෙනි වීඩියෝ එකකින් ෆන්ක්ෂන් එකක්. අපි දෙවෙනි වීඩියෝ එකේ ෆන්ක්ෂන් එක කතා කළේ මෙහෙමයි. සමාන කිරීම ගහලා sum කියලා ගැහුවා. බ්‍රැකට්ස් අපි ඕපන් කරලා අපි අවශ්‍ය ප්‍රමාණය mouse එකෙන් highlight කරලා බ්‍රැකට්ස් වහලා enter කළා. හරි. ඔක නයි පාවිච්චි කරන method එක. එතකොට අපි කළේ මෙන්න මේක fill handle එකෙන් මේක අපි copy කරා මෙතන වෙනකම්. ඔන්න අපි totals ටික ගත්තා. අපි බලමු අද මම මේක අපවිරස් කරන්නම්. මෙන්න මේක අපිට ගන්න පුළුවන් මෙන්න මේ home tab එකේ මෙන්න මෙතන තියෙනවා auto sum කියලා icon එකක්. මේක select කරපුවාම main functions කීපයක් තියෙනවා. sum එකයි average එකයි count numbers max minimum more functions. වෙන මෙතනින් අපිට පුළුවන් sum එක තෝරගන්න. එක method එකක්. අනිත් එක තමයි මෙන්න මෙතන fx කියලා තියෙනවා. හරි. මෙන්න මේ fx කියන icon එක තෝරලා එන ඩයලොග් එකකින් අපිට පුළුවන් මෙන්න මෙතනින් පුළුවන් අපිට සම් ෆන්ක්ෂන් එක හොයාගන්න. ඒක second method එක. අනිත් එක තමයි මෙතන formulas කියලා ටැබ් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් මෙන්න මේක. හරි මෙන්න මෙතන home tab එකේ
මෙතන තිබ්බ අයිකන් එකම තමයි මේ ෆෝමියුලාස් වල මෙතන තියෙන්නේ. අපි මොකද ෆෝමියුලාස් වැඩ කරද්දී ෆෝමියුලාස් අයිකන් එක දාගත්තාම ලේසි. මෙතන කැටගරි කරලා තියෙනවා අපිට එක එක ෆීල්ඩ් වලට අවශ්‍ය වෙන. එක එක ශ්‍රේෂ්ඨයකදී අවශ්‍ය වෙන ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න හැටි. හරි. එහෙමනම් මෙන්න මේකෙන් අපි යූස් කරමු හැමතිස්සෙම මම හිතන්නේ ලේසි. හැබැයි බේසික් ෆන්ක්ෂන් එක මෙතනින් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන fx ගහලා ගන්නත් පුළුවන්. ෆෝමියුලාස් වලින් ගන්නත් පුළුවන්. right. එහෙනම් මට මෙතනට උත්තරය අවශ්‍යයි. පළවෙනි උත්තරේ. එතකොට අපි උත්තරේ අවශ්‍ය තැන සෙල් පොයින්ට් එක තියලා. හරි සෙල් පොයින්ට් එක තියලා මෙන්න මෙතනින් මම තෝරගන්නවා අපිට අවශ්‍ය ෆන්ක්ෂන් එක. මේ තියෙන sum. මේක තෝරගත්ත හැටිය අර වරහන් වැටෙනවා. වරහන් වැටිලා සමහරක් වෙලාවට හරියටම highlight වෙනවා. හැබැයි සමහරක් වෙලාවට මේක highlight වීම වැරද්දක් වුණා. මොකද අපි මෙතන අපි තිබ්බ මේ ID number එක කියලා සමහරවිට මේකත් එයා ඩිටෙක්ට් කරගනි. හරි. මෙතන වැරදිය ඩිටෙක්ට් කළොත් අපි ආපහු mouse point එකෙන් හරියට ඒක හරි ගස්සලා දෙන්න ඕනේ. දාලා අපි එන්ටර් කරනවා. හරි. දැන් උදාහරණයක් විතර අපි කලින් එක ගත්තොත් එහෙම මේකේ total එක මට හොයන්න අපිට අවශ්‍ය නැහැ කියලා හිතන්නකෝ. විතර මේකදී අපි මම මේ ටික ඉරේස් කරන්නම්. මම මෙතන තියලා මම මේකෙන් auto sum කියලා ගත්තොත් හරි මෙතන ඩිටෙක්ට් කළා මේ ස්ටුඩන්ට් නම්බර් එකක් නේ. අපිට ස්ටුඩන්ට් නම්බර් එක අවශ්‍ය වෙන්නේ නැහැ නේ සම් එකට. දැන් එකපාරට අපි එන්ටර් කළොත් ඇත්තටම වැරදි උත්තරයක් එන්නේ. මේකත් එකතු වෙනවා. එහෙම අවස්ථාවකදී අපි ආපහු හරියට මෙහෙම කරලා mouse එකෙන් අපි හරියට highlight කරලා අපි එන්ටර් කරන්න ඕනේ. හරි එන්ටර් කරලා අපි අර fill handle එකෙන් අපිට fill කරගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මෙතනදී අපි දැන් මෙතන ඉස්සර නැති හින්දා automatically හරියටම වුණා නේ. ඒකට අපි මෙතනින් තියලා අපි මෙහෙම කරලා drag කරා. ඒතර අපි keyboard එකෙන් සමාන ගැහුවෙත් නැහැ. SUM කියලා ගැහුවෙත් නැහැ. වරහන් නැරියෙත් නැහැ නේ. මොකද මෙතන functions අපි මෙතනින් තෝරගද්දි සමාන කිරීම ගහන්නේ නැහැ. ගැහුවොත් වැරදි. හරි. දැන් අපි මේක හරි. මම මෙතනට average එක අපිට අවශ්‍යයි. අපි මම මෙතනින් ගත්තා. මෙහෙම ගත්තා average මේ තියෙන. average එක වැරදියට ඔන්න highlight උනේ. බලන්න දැන් මෙතන මේ total එකත් එයා detect කරගත්තා නේ. ඒතර මෙතන word excel access total එක. එහෙනම් අපි දැන් මෙතන කෙලීම enter කළොත් වැරදි. එහෙනම් මට අවශ්‍ය මේ ටික විතරයි. මම ඒ ටික හරියට highlight කරලා අපි enter කරන්න ඕනේ. right. එහෙනම් average එක අපිට මෙතන හරියට ආවා. හරි. එතකොට අපිට ඕන මෙතන formula bar එක ලියලා check කරගන්න පුළුවන් හරියට වැටෙනවද කියන බලන්න E9 G9 හරිනේ. එහෙනම් අපි fill handle එකෙන් මම මේක ගත්තා. right. මම හිතන්නේ එතකොට decimal places සමහරක් ඒවා වැඩි වුණා. එතකොට අපි දන්නවා ඒක home tab එකේ තියෙන්නේ මේකෙන් අපිට පුළුවන් decimals අඩු වැඩි කරගන්න. හරි. අවශ්‍ය ප්‍රමාණයට අපි column width එක adjust කරගත්තා. right. මෙන්න මේක grade එක. grade එකේ criterias ටික දීලා තිබ්බා. ඒතර මේක අපිට වෙහෙස ගන්න ඕනේ. මම මේක සමාන කියලා ගැහුවා. if කියලා දැම්මා. හරි. ඊට පස්සේ brackets දැම්මා. ඊට පස්සේ අපි මෙතනට ගත්තා. හරි. අපි මෙතන greater than or equals කියලා ලියුවා. ඊට පස්සේ 75 මේක ටිකක් වෙහෙස වෙනවා ලියන්න. හරි. මෙන්න මේකින්ද අපි මේක ලියන මෙතඩ් එක මම කියන මේක පාවිච්චි කරලා. හරි. ඒතර ෆෝමියුලා එකට ගියා. දැන් මෙතන අපිට if එක නෑනේ. මෙතන if එක හොයාගන්න නම් more functions කියන්න යන්න ඕනේ. හරි. more functions එකට ගිහිල්ලා අපිට මෙතන if එක තියෙනවා. එහෙම if එක හොයාගන්න බැරිනොත් අපි මෙතනින් හොයාගන්න වෙනවා. හරි. නැති වුණොත් අපි බලමු හොයාගන්නේ කොහොමද. if එක මෙතන තියෙනවා. හරි මම select කළා. ඕකේ කරා. එතකොට මෙතන ඩයලොග් එකක් එනවා මේ තියෙන. මෙන්න මේකෙන් තමයි අපි ඔක ලියන්නේ. හරි. මෙතන දැන් if එක ලියවිලා තියෙන්නේ. මෙතන මම අහන logical test එක. logical test එක අපි ලියන්න පුළුවන් මොකද්ද average එක මේක. average එක මේ 19 නෙමෙයි වැටෙන්නේ. මෙතන i කියන එක. හරි. මතක තියාගන්න i කියන එක වැටලා තියෙන්නේ. i 9 greater than or equal 75. හරි. එතකොට ඒක true වුණොත් මොකද්ද අපි double quotation දෙන්න ඕනේ a. හරි double quotation a. එහෙම නොවුනොත් a කියන්න පුළුවන්ද? value is false. මේක false වුණොත් i9 එක greater than or equal 75 ඒක true වුණොත් logical test එක true වුණොත් a. හරි. එහෙම false වුණොත් අපි මෙතන ආපහු ලියන්න බෑ b කියලා. ආයෙ logical test එකක් ගන්න ඕනේ. එහෙමනම් අපි logical test එකක් ගන්න මෙන්න මෙතන මේ function මෙතන අපි මෙතනින් තෝරනවා මේ තියෙන if කියන එක. මෙතන අපි මෙතන ලියන්න ගත්තාම ලියන icon එක මෙතන if කියන එක මෙතන පේනවා. මම දැන් මෙන්න මේක select කරනවා. මෙන්න හොඳට බලන්න මේ formula bar එකේ ඉස්සරහා තියෙන මෙතන අර name box එකක් තියෙනවා මෙතන නේ. name box එක මෙන්න මේ if කියන එක තෝරන්න ඕනේ. තෝරපු හැටිය අපිට ආපහු logical test වගුවක් එනවා. එතනදී මම ගහනවා
මෙතනත් අපි ගන්නේ මේකනේ i9 වල වැලියු එකනේ greater than or equals ඊළඟ අවස්ථාව. හරි ඊළඟ අවස්ථාව අපි හිතමු 55 කියලා. හරි මම මේ exercise එක දාලා මේක කරන්න වෙන එකක් කරන්නේ. මේ exercise එක තිබේ distinction merit pass කියලා මම අර කලින් first exam එකේ ඔය example එක ගන්න ටිකක් එක වැඩිපුර ලියන්න තියෙන නිසා 55යි ඒක true උනොත් අපි හිතමු b කියලා double quotation ගහුවා b. ඒතර false උනොත් මම මෙතනට එන්න ඕනේ. දැන් මට එහෙනම් 55ට වඩා වැඩි උනොත් b. හැබැයි එහෙම නැත්තම් මට කියන්න බෑ c ද s ද f ද කියලා නේ. එහෙනම් ආයෙ logical test එකක් ගන්න ඕනේ. එහෙනම් මම මෙන්න මෙතනින් ආපහු මම මෙතන if එක පාවිච්චි කරනවා ඉතින්. ආපහු i dialog එකක් ආවා. හරිද? i dialog එකක් ආවා. මම මෙතන ආපහු ලියනවා. ආපහු මම ගත්ත average එක greater than or equals අපි තුන් 55 ගත්තා. අපි මම මෙතන හිතනවා 45 කියලා මම කෙටි ලියන්නම් 45. හරි. එහෙම වුණොත් අපි මෙතනට අපි ගන්නවා මෙතන අපි double quotations අපි තුමු s කියලා. හරි. s එහෙම නැත්නම් අපි තුමු වෙන ඉවරයි logical test. එහෙනම් මම මෙතන දානවා if කියලා. හරි. if. තව තියෙනවා නම් අපි මෙතන ආපහු if කියලා යන්න පුළුවන්. හරි. දාලා අපි okay කරපුවාම අපි මෙතනට උත්තරය ආවා. හරි. එහෙමනම් මම මෙතන බලන්න මෙතන ෆෝමියුලා බාය එකේ මෙතන ලියලා තියෙනවා අපි ලියපු සමීකරණය. හරි කලින් අපි වරහන් හොය ලිය මහන්සියලා ලියපු එකනේ. දැන් අපිට ගොඩාක් පහසුවෙන් ලියන්න පුළුවන්. මම මෙතන ඩ්‍රැග් කරා. දැන් හරි. ඩ්‍රැග් කළා ඊට පස්සේ මම මෙතන equal ඔන්න ස්පේස් කළා. එහෙනම් අපිට ওই විදිහට ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ ඔයගලන්ට දුන්නේ ටිකක් වෙනස් විදිහට. මම මෙතන ගත්ත වෙනස් විදිහට මෙතන තිබ්බේ මෙතන ඔයගලගේ ප්‍රශ්නේ ක්‍රයිටීරියාස් තිබ්බේ අපි බලමු. මම මෙතන මම අර ඉක්මනින් කරන්න ඕන හින්දා වෙනස් විදිහට ගත්තේ. ඒතර ඔයගොල්ලන්ගේ ක්‍රයිටීරියාස් වලදී තිබ්බේ මේක වෙනස් විදිහට බලමු මෙතන තිබ්බේ කොහොමද කියන එක. ඒකේ තිබ්බේ මේ 75ට වැඩි නම් distinction. So ඔයගොල්ලෝ හදාගන්න 60ට වැඩි නම් merit. එතකොට අපි අර double cross A ගහපු එකේ ලියන්න ඕනේ. double quote ඇතුලේ distinction කියන වචනේම ලියන්න ඕනේ. එතකොට 60ට වඩා වැඩි නම් merit pass fail. ඒ විදිහට ගන්න ඕනේ. හැබැයි මම ගත්තේ වෙනස් විදිහට එතනදී. වෙනස් විදිහකට අර ඉක්මනින් කරගන්න ඕනේ. හරි. ඒකින්ද ඔයගොල්ලෝ මේක ඒ ප්‍රශ්නෙට අදාළ විදිහට කරන්න මම ගත්තේ 75ට වැඩි A 55ට වෙන B 45 S ඒ විදිහට හරි රයිට් දැන් මට මෙතන maximum එක අවශ්‍යයි අපි ෆෝමියුලා බායකට ගියා මෙතනින් ගත්ත max මෙතනින් හරිම lazy max කියලා ගත්තා මෙතනින් අපි මේ ටික අපිට අවශ්‍ය ප්‍රමාණය highlight කරලා enter කළා මම මෙන්න මෙතනින් අපි drag කරනවා right අපි උනා maximum average එක අපිට අවශ්‍ය නැහැ මට මිනිමම් එක අවශ්‍ය නම් මම මෙතනින් ගත්තා min කියන එක මෙතන සමාන කිරීම ගහන්න නැහැ විශේෂත්වයෙන් pin කියලා ගත්තා අපි අවශ්‍ය ප්‍රමාණය mouse එකෙන් highlight කරා enter අපි මෙතන තිබ්බ cell එක මෙතනින් මම මෙහෙම කරලා ගත්තානේ count කරන්න ඕන නම් අපි මෙතනින් ගත්තා count number ඒතර count කියන එක ලියුණා අවශ්‍ය ප්‍රමාණය මම highlight කරලා අපි enter කරා මෙතන තිබ්බා අපි මේක ගත්තානේ ඉතින් right එහෙනම් අපිට මේ එක්සර්සයිස් එක ඔය විදිහට ඔයගලන්ට කරන්න පුළුවන්. මම හිතන්නේ මේක ලේසි. අපි මීට පස්සේ අපි කරන්නේ අතින් ටයිප් කරන්න යන්නේ සමානයි if කියලා ගහලා එහෙම ලියන්න මම එහෙම ලිව්වේ අර අවබෝධය හොඳට තියන් ලියන්න ඕනේ හින්දා අපි මීට පස්සේ අපි පාවිච්චි කරමු mouse point එකේ මෙතන මේ formula bar එකේ තියෙන functions. හැබැයි හැමතිස්සෙම ලිව්වට පස්සේ ඒ ලියුපේ කොට තියලා බෙන්න මෙතන ස්ටඩි කරන්න මේ formula එක ලියවෙන bar එකේ හරියට ලියුණාද කියන එක. මම දැන් මේක ගත්තොත් එහෙම මේ sum එක හරියට ලියවිලා තියෙනවා. average ගත්තොත් ඒක හරියට ඇවිල්ලා තියෙනවා. max එකට ගත්තොත් එතන max එක ඇවිල්ලා තියෙනවා. මොකද exams වලට ලියද්දී අපිට සමහරක් වෙලාවට practical එකක් විදියට නෙමෙයි exam paper එක අපිට මේ අතින් ලියන්න තියෙනවා. දැන් සමහරක් අපිට excel exam papers වල ලියන්න දෙනවා. හරි දැන් O level ගත්තොත් එහෙම paper එකේ ලියන්න තියෙන්නේ නේ. ප්‍රශ්නය අහුවාම අපි සමීකරණ ලියන්න ඕනේ. එතකොට practical වලින් හුරු වෙලා හිටියොත් මේ formulas වල විතරක් බලාගෙන paper එක ලියන්න අමාරුයි. හරි. හැබැයි ඉතින් office එකේ වැඩ කරන කෙනෙකුට ඉතින් papers ලියන්න නැහැ නේද? ඒතර ඒගොල්ලන්ට පුළුවන් කෙලින්ම මේකෙන්ම ලියන්න මොන හරි exams වලට මේ paper එක ready වෙන කෙනෙක් ඉන්නවා නම් excel වලින් ඒතර ඒගොල්ලෝ මේක practice කරාට පස්සේ පොඩ්ඩක් අතින් ලියලා හුරු වෙන්න ඕනේ. වෙන්න මේ style එකට මේක ලියන්න පුළුවන්ද කියන එක. හරි. right අපි ඒක මතක් කළේ ගිය සුමානේ කරපු theories ටිකක්. අපි අද බලමු අපේ lessons වල ඉස්සරහට යන්නේ මොකක් කොහොමද කියන එක. හරි right. අද මම ඉස්සල්ලාම theory එක විදියට ගන්නවා. අපි ඉස්සල්ලාම theory එක විදියට ගන්නවා. මේක මං ගිය සුමානේ චුට්ටක් කතා කරපු එකක් අපි note එක තියෙන්න ඕනින්ද මම මෙතන පොඩ්ඩක් ලිව්වා. insert and delete columns and rows. හරි අපි මේක කතා කරලා තියෙනවා. මම චුට්ටක් මේක කරලා පෙන්නන්නම්. අපි කොහොමද worksheet එකේ
අපිට අලුතෙන් කොලම් එකක් හෝ රෝ එකක් ඉන්සර්ට් කරගන්නේ අපි තියෙන රෝ එකක් හෝ කොලම් එකක් අයින් කරන්නේ. You can insert and delete columns and rows. When you delete a columns, deletes everything in the column from the top of the worksheet to the bottom of the worksheet. හරි මේ කියන්නේ කොලම් එක අපි erase කරද්දී අපි අර top එක තියෙනවනේ අපි හිතමු 1 කියන row එක. හරි. ඒ අදාළ row කොලම් එක අර අපි ලක්ෂ 10ක් තියෙනවා නම් ඒ ලක්ෂ 10ම කොලම් එකම සම්පූර්ණ ඉවත් වෙනවා. හරි. row එකත් ඒ වගේ. හරි. සම්පූර්ණ row එකම ඉවත් වෙනවා. ඒකේ තියෙන contents උත් එක්ක delete කරලා තියෙන විශේෂත්වය. අපි insert කරද්දී අපිට තියෙන data ඔක්කොම තල්ලු වෙනවා. හරි. ඒකක්වත් erase වෙන්නේ නැහැ. insert කරන වෙලාවෙදී. මම චුට්ටක් ඒක කරලා පෙන්නන්නම්. මේකෙදී හරි අපි මෙන්න මේක මම මේක ගන්නවා දැන් මට අවශ්‍ය නැහැ මේ IT කියන එක. insert කරන්න මේ delete කරන්න ඕනේ. එහෙනම් මම මෙන්න මේ row එකේ ඕනම තැනක cell point එක තියෙනවා. G කියන column එක ඕනම තැනක තියෙනවා. මෙහෙම තියන්න පුළුවන්, මෙහෙම තියන්න පුළුවන්, මෙහෙම ඕන තැනක හරි. තියලා home tab එකේ මෙන්න මෙතන තියෙනවා delete කියන එක. ඒක අපි පාවිච්චි කරනවා delete sheet columns කියන එක. එතකොට මේ G කියන column එක පල්ලෙහාට ලක්ෂ 10ම වගේ තියෙන ටික මෙරියස් වෙනවා. H කියන එක G විදිහට rename වෙනවා. හරි. එතන මේ delete වුණාම හරි මෙතනට H වල තිබ්බ ටික H වල තිබ්බේ mathematics marks for science නේ ඒක මෙතනට ආවා. මට columns දෙකක් එකවර delete කරන්න අවශ්‍ය නම් මට පුළුවන් මෙන්න මෙතන border එකේ තියලා මෙන්න මෙහෙම කරලා මෙන්න මෙහෙම highlight කරනවා මේ ඉතින් මෙතන තියලා නෙමෙයි හරි මෙන්න මේ header එකේ තියලා මේ GH කියන header එකේ තියලා highlight කර මෙන්න මැද තියලා මට මෙහෙම කරලා highlight කරන්න පුළුවන් highlight කරලා මට පුළුවන් මේක delete column කියලා ගන්න හරි දෙකම අයින් වුණා එතකොට හරි row එකකුත් ඒ වගේ මට එක row එකක් අයින් කරන්න ඕන නම් මම මෙතන තියන්න පුළුවන් දැන් මේ Pereira කියන එක අයින් කරන්න මෙතන තිබ්බා delete sheet row හරි කීපයක් අයින් කරන්න ඕන නම් අපිට මෙහෙම highlight කරත් කමක් නැහැ මෙහෙම highlight කළත් කමක් නැහැ හරි මේකත් අපිට මෙහෙම highlight කරන්නත් පුළුවන් head එක පුළුවන් මෙහෙමත් පුළුවන් ඒතර මෙන්න මෙහෙම highlight කරා ඊට පස්සේ set එකම අදාළ rows ටික අපිට rows හරි ඒ set එකම ගියා හරි highlight කරලා තිබ්බ ටික අයින් හරි හදිසියකදී වැරදිලා අපිට ඔක delete වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙන්න මෙතන undo කියන එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්තම් අපි දන්නවා අපි මෙන්න මේකේ control key එක press කරගෙන reset ගහන්න පුළුවන්. හරි reset key එක. ඒ ගහපු ඇටි අන්තිමටම delete කරපු එක එනවා. හරි. control එක press කරගෙන reset. තාපාර ගැහුවොත් ඊළඟ එකත් එනවා. හරි. එහෙනම් අපිට control එක press කරගෙන reset ගැහුවොත් ඊළඟ එකත් ආවා. ආපහු control press කරගෙන reset ගැහුවොත් ඊළඟ එකත් එනවා. හරි. ඒ වගේ අපිට erase කරපුව ආපස්සට ගන්න පුළුවන් control එක press කරගෙන reset ගැහුවොත්. undo එකට වඩා මම හිතන්නේ මේක ලේසි නේ. control key එක press කරගෙන reset. එහෙම ගන්නත් පුළුවන්. හැබැයි අපි දැන් මේක save කරලා අපිට ආව නම් එහෙම ගන්න බෑ. يعني මම save කරන අවස්ථාවට save කරලා ඉවරලා අපි ආපහු ගත්තොත් අපිට මේ විදිහට ආපහු undo කරන්න බෑ. එතනදී කරන්න ඕන. right. ඊට පස්සේ බලමු insert කරන්නේ කොහොමද කියලා. මට දැන් මම G column එක හිස් කරගන්න අවශ්‍ය නම් එතකොට marks for science කියන එක දාන්න ඕනේ H එකට. H එකේ තිබ්බ එක I එකට. I එකේ තිබ්බ J එකට. J එකේ තිබ්බ K එකට. K එකේ තිබ්බ L එකට. අර right side ඔක්කොම shift වෙනවා. හරි. shift කරගන්න අවශ්‍ය නම් මම මෙන්න මෙතන තියලා අරගෙම තියෙනවා මේ insert කියන එක. මේ තියෙන insert columns හරි. අන්න අර ඔක්කොම අර පැත්තට තල්ලුණානේ. හරි. වැරදුනොත් ඒත් අර control Z ආ. ඉතින් මෙතන මේ row එක Pereira කියන එක කෙනාව පල්ලෙහාට ගන්න ඕන නම් ඒ Pereira කියන තැන තියලා insert row හරි පල්ලෙහාට වනේ එහෙනම් අපිට ඕන වෙලාවක worksheet එක අනවශ්‍ය column එකක් row එකක් අයින් කරන්න පුළුවන් insert කරන්න පුළුවන් right අපි බලමු අපි ඊට පස්සේ ඊළඟ theory එක create borders මම හිතන්නේ අපි ඒක කතා කරා borders අපි දාගන්න එකට අපි worksheet එක වැඩ කරලා ඉවරලා අපි ඒකම highlight කරලා borders දාගන්න මම ඒක ආපහු කියන්නේ merge and center කියන එකත් මම video 2 එකේ කතා කළා අපි ඒකත් අපි දන්නවා add background color කියනත් අපි colors fill කරලා බැලුවා ඒකත් අපි කතා කළා move to the new worksheet change column width අපි column width එක change කරන එකත් කතා කරා move to the new worksheet මේ move the new worksheet කියන එක මම කරලා පෙන්නන්නම් exercise එකක් කරාද බස් මොකද අපි එක sheet එක තියෙන දෙයක් තවත් sheet එකකට අපිට ගෙනියන්න පුළුවන් හරි right අපි ඒක බලමු දැන් අපි මෙතනදී
දැන් මම මේ කරපු එකක්. දැන් මම මේ sheet 2 එකේ මම දැන් පොඩ්ඩක් මොන හරි දෙයක් ගහලා තියෙනවා. හරි. ඒතර මේකෙත් තියෙනවා එකක් sheet. මෙන්න මේ sheet tabs. හරි. මම sheet tab එකතු කරන්න පුළුවන් මේක. මම මේක අද අලුත් sheet tab එක එකතු කරනවා මේකට. දැන් මම මේ sheet එක නම් කරන්න පුළුවන්. දැන් මේ project 1 අපි මේක project 2 නේ. එහෙනම් මම මේක double click කරලා මට පුළුවන් මෙතන නම දෙන්න. project 2. හරි. අපි project මෙතන තියෙනවා. මට ඕන අලුත් sheet එකක් දාගත්තා. හරි. sheet 2. දැන් මට අවශ්‍යයි මේ project 2 කියන එක මෙන්න මේ sheet 2 එකටත් කොපියක් දාගන්න. අපි එතකොට කරන්නේ මෙන්න මේක අරගෙන මම මෙන්න මේක highlight කරනවා. මෙන්න මේක ඔය තියෙන. ඔහොම කරලා highlight කරා. highlight කරලා අපි දන්නවා මෙන්න මේ copy පාවිච්චි කරන්නත් පුළුවන්, right click කරලා copy ගන්නත් පුළුවන් නේ. copy පාවිච්චි කරලා මම දැන් මේකට ගත්තා ඉතින්. අරගෙන අපිට දැන් ඕනම තැනක තියලා මේක paste. අර copy වුණා. ඒකෙන් දැන් මෙතනක් තියෙනවා ඒක. මෙතනක් තියෙනවා. හරි. සමහර column width සමහරකට adjust කරගන්න වෙයි. මොකද ඒකේ පොඩි columns තිබෙන්නේ. මේම column width ටික අපිට දාගන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. අපිට ඒ විදිහට පුළුවන් පාවිච්චි කරගන්න. තවත් method එකක් තියෙනවා. මම තව sheet එකක් දාගන්නවා. මම දැන් මෙන්න මේක මට copy කරන්න ඕන නම් මෙහෙම highlight කරන්නේ නැතුව මම මෙන්න මෙතනින් select කරනවා. හරි. මෙහෙම highlight කරන්නේ නැතුව මෙන්න මෙතන select කරනවා. ඉතින් මෙන්න මේ corner එක. මේ corner එක. හරි. ඔය ඉතින් ඒතරක් මේ ඔක්කොම ටික highlight වුණා. මම ගන්නවා copy කියන එක. අරගෙන sheet 3 එකන ගිහලා මම මෙන්න මෙතන highlight කරලා paste කරනවා. ඒතර තියෙන විශේෂත්වය තමයි අර column width වලින්ම adjust වෙනවා. දැන් අතන තිබ්බ column width දැන් මම ඉස්සර copy කරා මේ h කියන එක මම වැඩි කරගන්න උනානේ පස්සේ. දැන් මම මේක column width එක වෙනස් වෙලා තියෙන්නේ. මේ column width වැඩි වුණේ නැහැ. මම මෙතන මෙහෙම කියලා වැඩි කළේනේ. හැබැයි අපි අර මන් දෙවෙනිට කියා දුන්න method එක මම copy කරද්දිත් මම අල්ලගත්තේ මෙතන select කරලා. හරි. මම මෙතන select කරලා තමයි copy කරන එක අල්ලගත්තේ. හරි. මම මේ copy කරලා ඊට පස්සේ මම මෙතනට ගෙනියලත් මම මෙතන select කරලා තමයි paste කරේ. එතකොට මේක original තත්ත්වයෙන් එනවා. ඒ කියන්නේ අද column width, row heights ඔක්කොම මේ සකස් වෙලා තිබ්බ විදිහට copy ගන්න කලින් සකස් වෙලා තිබ්බ විදිහට අපි Excel sheet එකට එනවා. හරි. ඒකත් මතක තියා ගන්න ඕනේ. හරි. right. එහෙනම් මම මේ slide එක හරි right. මෙන්න මේක අපි කතා කළා. Use autofill in Excel to automatically fill a series of cells. අපි එක cell එකක තියෙන දෙයක් අපි වෙනත් cell එකකට එතන ඉඳලා copy කරන්න කතා කළා. පළවෙනි වීඩියෝ එක බලන්න. ඒකෙදි මම මේ ගැන කතා කළා. මේ ගැන කතා නොකරපු ටිකක් මම ආපහු තව චුට්ටක් කියන්නම්. මෙතනදී ආපහු මේකට යනවා. right. මම අලුත් sheet එකක් දාගන්නවා. මේක හරි. right. දැන් මම මෙතන අපි auto fill කියලා කියන්නේ මට ඕන එකේ ඉඳලා සංඛ්‍යා සීරීස් එක පල්ලෙහාට ගන්න අවශ්‍ය නම් මම 1 කියලා ගැහුවා enter කළා. ස්ටයිල් එක ගන්න ඕනිද 2 කියලා ගහලා enter කළා. හරි. මම දැන් 1 කියලා විතරක් ගහලා අපි enter කළා මම මේක auto fill කළොත් auto fill කියලා මම මෙහෙම highlight කළා වෙන මම මෙතනින් අල්ලලා මෙහෙම කළා අදිනවා. එකමයි ආවෙනේ. හැබැයි මම සංඛ්‍යා දෙකක් ගැහුවා. 1යි 2යි කියලා ගහලා මම මෙහෙම දෙකම highlight කළා මේ fill handle එකෙන් අපි ඇද්දොත් එහෙම අන්න. ඒතර ඒ ස්ටයිල් එක ගන්න 1 2 3 කියන එක. හරි. මම දැන් මෙතන 5 කියලා ගහලා මෙතන 10 කියලා ගහලා මම මේ දෙක highlight කරලා මම මේ දෙක විතරක් මම highlight කරලා මම මෙන්න මේ fill handle එකෙන් මම ඇද්දානම් අර අපිට ඒ විදිහට එනවා. එහෙනම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මම කිව්වා අපි හිතමු sun කියලා Sunday කියලා ගැව්වා. මම මෙතනින් අපිට පුළුවන් fill handle එකෙන් මෙන්න මේක කියලා highlight කරලා ගන්න එක තියෙනවා. එතකොට අපිට මට අවශ්‍ය නම් ජනවාරි කියලා ගැහුවා නම් මට පුළුවන් මෙන්න මෙතනින් අල්ලලා මේ fill handle එකෙන් හරි. එහෙනම් අපිට ඒ ස්ටයිල්ස් ගන්න පුළුවන්. මම කෙටියෙන් ගැහුවොත් sun කියලා. හරි sun කියලා කෙටියෙන් ගැහුවොත් ඒතර ඒ කෙටියෙන් අපිට ඒ විදිහට එනවා. හරි. ජෙන් කියලා ගැහුවොත් බලන්න. එහෙනම් අපිට ඒ විදිහට අපේ ස්ටෑන්ඩඩ් මේ හැම අකුරක්ම එහෙම වෙන්නේ නැහැ. මේ වගේ අර සම්මතයේ තියෙන දේවල් අපිට පුළුවන් ඔටෝමැටිකලි ෆිල් කරගන්න. ඒක එක. දෙක තමයි මෙන්න මේක. මේක චුට්ටක් වැදගත්. මම චුට්ටක් මේ වර්ක්ෂීට් එක විශාල කරගන්නම්. ගෝල් කළා. හිතන්න මම දැන් මෙතන මම දානවා සන්ඩේ කියලා. සන්ඩේ. දාලා මම මෙන්න මෙතන චුට්ටක් මම මෙහෙම ගත්තා. ඒ කියන්නේ මම මේ ස්ලයිඩ් එකේ තියෙන ටික කතා කරන්න යන්නේ චුට්ටක්. මේක හරි. ඔටෝ ෆිලින් අර කලින් කිව්ව conditional formatting.
conditional formatting provides another way to visualize data. හරි visualize කරන්න පුළුවන් data and make worksheets easier to understand. මෙන්න මේක බලමු මොකද්ද මේ කියන්නේ කියන එක. අපිට පුළුවන් data format කරන්න. මම දැන් මේ ටික අපි highlight කළොත් මෙහෙම කළා. හරි. දැන් අපිට කතා කරපු එක එනවා මෙතන නේ. මම මෙන්න මේම highlight කරලා ඉවර වෙලා මෙන්න මේ මෙතන බැලුවොත් එහෙම බලන්න මෙන්න මෙතන තියෙනවා පොඩි symbol එකක්. quick analyze කියලා කියන්නේ මේ symbol එකට. හරි. quick analyze මේ control key එකෙන් ගන්නත් පුළුවන්. මේක ආවේ නැත්නම් control එක press කරලා key එකෙන් ගන්න පුළුවන්. මෙන්න මේ quick analyze කියන එක අපි ගත්තොත් එහෙම මේ තියෙන. මෙන්න මෙතනට එනවා වෙන්න මේ වගේ දෙයක්. මේකේ පළවෙනි එකේ තියෙනවා text contains. හරි text contains. හරි formatting කියන එක යටතේ තියෙනවා charts කියන එක තියෙනවා total කියන එක තියෙනවා table කියන එක තියෙනවා. හරි අපි මේ ටික විතරක් මම ඉස්සෙල්ලා කතා කරනවා. මම මේ charts ගැන මම තව කතා කරේ නැහැ. ඒ හින්දා මම මේක කීපයක් විතරක් දැන්ට කියන්නම්. text contain මේ තියෙන මෙන්න මේ text contain කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ Sundays format cells that contain මෙන්න මෙතන පුළුවන් අපිට duplicate වෙන එක. දැන් මෙතන Sunday මෙතන Sunday නේ. මෙන්න මෙතන පුළුවන් අපිට එතකොට මේ මොකද්ද cell format එකක් දෙන්න පුළුවන්. මට දැන් මෙතන Sunday නේ. Sunday මොන පාටින් පෙන්වන්න ඕනද? අපි red color දාලා මම ඕකේ කළොත් අර Sundays ටික අපිට මේ විදිහට format වෙනවා. එහෙනම් අපිට මෙන්න මෙහෙම highlight කරලා මෙන්න මේකෙන් පුළුවන් formatting කියන්නේ bold කරන්න පුළුවන් underline කරන්න පුළුවන් අන්න ඒ වගේ දෙයක්. එහෙනම් මෙතන contains අපි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. Sunday කියන එක මෙතනින් පුළුවන් format with. හරි. customize format කියලා මම මෙතන කිව්වා. මෙතන තියෙන ටික නැතුව මම මෙහෙම ගත්තොත් මේ තියෙන. මෙතන dialog එකක් එනවා. මේ විදිහට කරන්න පුළුවන්. මට ඕන නම් ඒක bold කරන්න පුළුවන්. Sundays ටික bold කරන්න ඕනේ. හරි. ඒ වගේම Sundays ටික underline කරන්න පුළුවන්. හරි. එතකොට color එක මට set කරන්න පුළුවන්. හරි. red. දාලා අපි okay කළොත් අන්න අපි මේ විදිහට ආව Sundays ටික. එහෙනම් අපිට මේ data highlight කරන එකක් අපිට පුළුවන් අවශ්‍ය format එකක් දෙන්න. හරි. numerical data වලට නෙමෙයි text data වලට. එක එකක්. හරි. අපි ඒවයි වෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේවා ගොඩක් විට Excel අර චුට්ටක් හොඳට පුළුවන් වුණාම අර ලස්සන කරගන්න search කරන්න වගේ දේවල් පාවිච්චි කරන්නේ. මෙන්න මෙතන තියෙන duplicate values. මට මේ duplicate values පෙන්වන්න පුළුවන්. හදිසි මේ format tool එකක් අපිට අයින් කරගන්න අපිට අවශ්‍ය වුණොත් මෙන්න මෙතන තියෙනවා clear format කියලා මේ තියෙනවා. මේ clear format press කරපු හැටි අපිට දුන්න එක අයින් වෙනවා. ආපහු මුල් තත්ත්වයට එනවා. එහෙනම් බය වෙන්න ඕනේ නැහැ මේක කරන්න. මම මේක press කළා දැන් හරි. මම මේකට යන්නම්. දැන් මම මේක කතා කළා මේක හරි. මේක clear කළා මෙතනදී. duplicate. මේ duplicate කියන එක වගේ data මට කලර් කරලා පෙන්වන්න පුළුවන්. මේ තියෙන Sunday දෙකක් තියෙනවා. Monday අන්න එක තමයි duplicate data. Duplicate data format කරන්න පුළුවන් මෙතනදී. හරි. clear. හරි. ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරගන්න පුළුවන් text data. අපි numerical data එකක් ගන්නම් මම මෙතන. මම දැන් ගන්නවා මෙහෙම හරි. right. මම දැන් මේක ටික highlight කළොත් අන්න right ඔය තියෙන. මම චුට්ටක් මේක කොලම් විතර පොඩ්ඩක් වැඩි කරගන්න හරි. මේක මෙතන පොඩි ලස්සන වැඩක් වෙනවා numerical data වලදී. මෙන්න එතන මේ තියෙන. මෙන්න මෙතන තියෙනවා data bars පුළුවන් පාවිච්චි කරන්න. මේ data bars වල තියෙන විශේෂත්වය තමයි මම මෙතන පෙන්වන්නේ data bar එක. පළවෙනි මම මේ data bar select කරලා ඉස්සලා කතා කරන්නම්. මේ තියෙන මේ 12 කියන එක මෙන්න මෙන්න මේ width එක හිතුවොත් මේ width එක 100ක් කියලා ගත්තොත් 100ට 12ක් තමයි මේ පාට වෙලා තියෙන්නේ. මෙයා 100ට 34ක් පාට වෙලා තියෙන්නේ ඉතින්. මෙයා 100ට 56ක් පාට වෙලා තියෙන්නේ. මෙයා 100ට 76ක් 78ක් 90ක්. හරි 90 කෙන්ට වැඩිපුර පාටලා තියෙනවා. පොඩ්ඩක් මම වැඩි කරන්න බලන්න. 90. 100ට කිට්ටුම කරලා තියෙනවා නේද? පොඩ්ඩක් ඉඳ තියෙනවා. 176යි. 145යි. 134යි. 156යි. එහෙනම් අපිට මේ බාහික data බාහිකින් අපිට පෙන්නනවා මේකේ ප්‍රතිශතයක් කොච්චරක් තියෙනවද කියන එක. අපි data අපිට මේක දිහා බලපු හැටින් බාහික කුඩාම බාහික මේක නේ අපි සංඛ්‍යාව දිහා බලන්නේ නැතුව මේ ප්‍රස්ථාරය දිහා බලලා අපිට තීරණය ගන්න පුළුවන් කුඩාම මෙයා විශාලම මෙයා. ටිකක් මීන් නගයක් වගේ තියෙන මැද අගය 50 ගානක් හරි. අන්න ඒක අපිට පුළුවන් පාවිච්චි කරගන්න ඊට පස්සේ. හරි.
රයිට්. ඒ වගේ දෙයක් අපිට වැරදුනොත් ක්ලියර් කරන්න පුළුවන් අපිට ආපහු. හරි ක්ලියර්. රයිට්. මම දැන් මේකට ගිහිල්ලා ඊළඟ එක බලමු. මෙතන කලර් සිස්ටම් එකක් තියෙනවා. ඕන මේ greater than මම මෙන්න මේක. මට පුළුවන් ඕන මෙතන පාවිච්චි කරන්න greater than 75. 75 වලට වඩා වැඩි කට්ටිය මම මෙතන පාට කරලා තිනවා red වලින් දෙන්න කියලා තියෙනවා. හරි. දාලා අපි ඕකේ කළා. හරි. දැන් මේ ෆෝමැට් එක දුන්නා. අපි මම මෙතන අඩු කරන්න බෑ. මම මෙතන 40 කියලා මම දන්නකො. අර පාට අයින් වෙනවා. මම දැන් මෙතන දුන්නොත් 100 කියලා. 100 දුන්න හැටි රෙඩ් වෙනවා. මොකද මම ෆෝමැට් එක දැන් මේක සෙට් කරලා තියෙන්නේ. මම දැන් මෙතන 80 කියලා දුන්නොත් හරි 80 මේක වෙනවා. එහෙනම් අපිට ඔන්න ඔය ටික ගොඩාක් වැදගත්. ඊළඟ එක්සර්සයිස් එකේ තියෙන පොඩ්ඩක් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරගන්න. ඒක බලන්න කොහොමද කරන්න කියන එක Excel sheet එක. හරි. right. අපි ආපහු ප්‍රසන්ටේෂන් එකට යමු. right. අපිට අද ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන එක. හරි. මෙන්න මේක. මේ ගැන මම මොකද්ද කියන එක මම මෙතන පොඩි data sheet එකක් දාලා තියෙනවා. අපි මේ ෆිල්ටර් කරන methods දෙකක් තියෙනවා. හරි. එකක් තමයි advanced filter කියන එක. Apply an advanced filter in Excel to only display records that meets complex criteria. මොකක් හරි අවශ්‍යතාවයක් මත data sheet එක display කරගන්න එක තමයි අපි මේ ෆිල්ටර් කරනවා කියලා. ෆිල්ටර් කියලා කියන්නේ පෙරනවා කියන එකනේ. එහෙනම් මේ ෆිල්ටර් කරනවා අපි දෙන අවශ්‍යතාවයක් උඩ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක හරි ලේසි දෙයක්. අපි තුමා මෙතන data sheet එකක් දාලා තියෙනවා. name, city, sales, day කියලා තියෙනවා. හරි. මෙතන නම් කීපයක් දාලා තියෙනවා. cities කීපයක් දාලා තියෙනවා. එයා Monday මේ කුමාර කියන පුද්ගලයා city එක කුරුණෑගල 75000ක් Monday sales කරලා තියෙනවා. මොන හරි භාණ්ඩ විකුණලා තියෙනවා හිතන්නකෝ. 75000ක විකුණලා තියෙනවා. ඒතර සමන් කියන කෙනා යා කැන්ඩි ඉන්නේ 85000ක අඟහරුවාදා භාණ්ඩ විකුණලා තියෙනවා. සිල්වා කියන කෙනා කුලියාපිටියේ 150000ක Monday කරලා තියෙනවා sales. හේරත් කලම්බු 190000ක Thursday මෙයා sales කරලා තියෙනවා. අපිට මෙන්න මේ worksheet එක පාවිච්චි කරලා අපි උදාහරණයක් විදිහට මම ගත්තොත් කුරුණෑගල කට්ටිය මට print out එකක් ගන්න ඕනේ. නැත්නම් කුරුණෑගල කට්ටිය filter කර ගන්න ඕනේ. අපි තුන් මෙතන 10 ගණන් data තියෙනවා කියලා. මට කුරුණෑගල කට්ටිය වෙන් කර ගන්න ඕනේ. හරි. අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මේ advanced filter කියන එක පාවිච්චි කරන්නේ. මම මේක practical එකකින්ම කරලා පෙන්නන්නම්. අපි ඒ කියන්නේ steps මොනවද කියන එක. මම ඒකට worksheet එකක් ලෑස්ති කරගෙන තියෙනවා. වෙන්න මේක. හරි. right. අරකමයි. හරි. දැන් මට මෙන්න මේ වගේ දෙයක් තියෙනවා නම් ෆිල්ටර් කරගන්න. දැන් මේ ෆිල්ටර් කරන්නේ දෙන අවශ්‍යතාවයක් යට. අවශ්‍යතාවයට අපි කිව්වා ක්‍රයිටීරියා කියලා. හරි. ඒතර අවශ්‍යතාවයට අපි කියනවා ක්‍රයිටීරියා. මේ ක්‍රයිටීරියා එක අපි පැත්තක හදා ගන්න ඕනේ. හරි. ඒකට අපි ලේසිම වැඩේ තමයි මෙන්න මේකේ headings ටික. මේ අදාළ headings එක යට තමයි criteria හදන්න ඕනේ. මොකද criteria එක හදද්දි මේකේ තියෙන spellings ඒ විදිහටම තියෙන්න ඕනේ. හරි. මෙතන spellings වැරදිලා තියෙනවා නම් ඒ වැරදි විදිහටම තියෙන්න ඕනේ. හරි. හරියට තියෙනවා හරි ඒ විදිහටම. ඒකින්ද අපිට මේවා type කරනකොට හොඳයි. මේ headings ටිකේ කොපියක්. මම මෙන්න මෙහෙම කරලා headings ටික highlight කළා. මේ copy පාවිච්චි කළා. අවශ්‍ය දැන තිබ්බා. paste කළා. escape key එක press කළා නේ. right. දැන් මගේ අවශ්‍යතාවය තියෙන්නේ කුරුණෑගල කට්ටිය වෙන් කරගන්න. හරි. එහෙනම් මම මෙන්න මෙතන ගහනවා මේ city එක යටට ගහනවා කුරුණෑගල කියලා. හරි. හැබැයි මේකේ තියෙන spellingsම මෙතන තියෙන්නත් ඕනේ. right. මම දැන් සූදානම් වැඩි. මම මෙන්න මේ data sheet එක මැද්දේ cell point එක තියෙනවා. එළියේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි මැද්දේ තිබ්බොත් අපිට ලේසි. හරි. ඊට පස්සේ මේ data කියන එකට ගිහිල්ලා මේ advance කියන icon එක තෝරනවා. තෝරපුවම අපිට එනවා මේ advance filter වගුව. මේ තියෙන advance filter වගුව එනවා. මෙන්න මේ වගුවේ මේ බන් list range කියන එක මම දුන්නේ මේ automatically list range එක මාක් කරගත්තා. මේ headings උත් එක්ක මාක් කරගත්තා. ඒක මාක් කරගත්තේ අපි මේ advance කියන icon එක press කරන්න කලින් cell point එක මේ data sheet එක ඇතුලේ තිබ්බ හින්දා. ඇතුලේ තිබ්බේ නැත්තම් මෙහෙ මාක් කරගන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මෙන්න මේ red arrow එක පාවිච්චි කරලා මෙහෙනම් කරලා highlight කරලා දෙන්න ඕනේ. දීලා අපි ආපහු මෙතන red එක press කරන්න ඕනේ. ඉතින් නැත්තම් enter කරන්න ඕනේ. අපි අර මේක automatically detect කරගත්තේ මේක mark කරලා තිබ්බේ හින්දා. හරි. criteria range කිව්වහම මෙන්න මේ arrow එක මේ ඉතලයේ පාවිච්චි කරලා මම මෙන්න මේක highlight කරනවා. මේක headings ටිකයි මෙන්න මේකයි.
හරි. highlight කළා මේ අපි ආපහු මේක press කරා. press කළා මම මෙතන okay කියන එක press කළොත් බලන්න මොකද වෙන්නේ කියලා. අන්න කුරුණෑල කට්ටිය ඉතුරු කළ අර ටික erase වෙලා ගියා. erase වෙලා යන්නේ මේ සැඟුණා ඒ ටික. හරි hide වුණා ඒ ටික. දැන් මට පුළුවන් මේකේ print out එකක් ගන්න. හරි. එහෙනම් මෙන්න මේකට අපි කියනවා filter කරනවා කියලා. හැබැයි මේ filter කරද්දී මේ criteria ටික සඳහන් කරගත්ත එකයි මේ data table එක අතර අඩුම ගානේ එක row එකක්වත් තියෙන්න ඕනේ. දැන් මම මෙතන තියලා දැන් rows 3ක් තියලා තියෙන 1 2 3 තියලා තියෙන අඩුම ගානේ එක row එකක්වත් තියන්න ඕනේ. එහෙම නැත්නම් filter වෙද්දී මෙයයි එක table එකක් විදිහට අඳුන ගන්නවා. right. දැන් මට අර hide උනේ ටික ආපහු ගන්නෙ කොහොමද? ගන්නෙ මෙන්න මෙතන තියෙනවා data කියන එකේ මේ clear කියලා තියෙනවා මේ තියෙන්නේ. clear කියන press කරගත්තට ආපහු එනවා. ඒකින්ද අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ටික එනවා. දැන් කාට හරි අවශ්‍ය නම් ඒ අපි කුරුණෑගල කට්ටිය වෙන තැනකට දාගන්න අවශ්‍ය නම්. හරි. මේ clear කරපුවාම ආපහු වර්ග දිග යරුණානේ උනේ. ආපහු මට ඕන වෙන තැනකට ගන්න නම් අපි එහෙමනම් මෙන්න මේකේ headings වල කොපියක් අපි ආපහු ගන්න ඕනේ අපිට ගන්න ඕන තැනට. හරි. මම මෙතන මේ යටට ගන්නකො මේ හරියට විතර. දාලා paste. හරි. කළා escape කරා හරි. right. එතකොට අපි කරන්නේ මම මේක ඇතුලේ තියලා data එකේ advance කියන එක තෝරලා හරි මම මෙන්න මෙතන list range එක දැන් හරි මාක් වෙලා තියෙනවා criteria එක අපි check කරමු criteria එක මම මේ ටික අපෙන් ආපහු දුන්නා මෙහෙම කළා හැබැයි මේක වැඩිපුර දෙන්නේ නැහැ මෙහෙම හරි මෙහෙම වැඩිපුර දෙන්නේ හරි ගානට දෙන්නේ මේ heading ටික අහුවෙන්නයි මේ කුරුණෑගල කියන එක අහුවෙන්නයි දීලා අපි මේක press කළා මෙන්න මෙතන තෝරන්න ඕනේ copy to another locations කියන එක. මෙතනදී අපි තේරලා තිබි filter in list in place. in place කියන්නේ මෙතනම filter වෙනවා කියන එකයි. දැන් මට වෙනත් තැනකට filter කරන්න ඕන නම් මෙන්න මෙතන තෝරන්න ඕනේ copy to another locations කියන එක. හරි separate area එකට copy කරගන්න ඕන. කරපුවා හැටි වෙන්නේ මෙතන අන copy to කියන එක ඔන්න එනවා. දැන් මෙතන දීපොත් මේක off වෙලා තියෙන්නේ. මෙතනට ගත්ත හැටි මේක ඔන්න උනා. ඊට සමීතලයේ press කරලා මම මෙන්න මේ headings ටික දෙනවා. හරි දීලා මම මෙතන okay press කරපු හැටි අන්න අරගේ කොපියක් ආවා. මේක සැඟවුන්නේ නැහැ. මේ ටේබල් එකේ තිබ්බ ටික සැඟවුන්නේ නැහැ. මෙතනට කොපියක් ආවා. එහෙනම් ගොඩක් විට අපි වෙන්නේ මේ ක්‍රමයේ සාර්ථකයි. අර data table එක එහෙමම තියාගෙන අපිට වෙන තැනකට කොපියක් ගන්න පුළුවන්. right. ඔය එක අවස්ථාවක්. හරි. මම මේක මේ ටික පොඩ්ඩක් මම මේ clear කරලා මම වෙන criteria එකක් ගන්නවා. හරි. clear all. right. මට අවශ්‍යයි කුරුණෑගල සහ කැන්ඩි කට්ටිය ගන්න. හරි කුරුණෑගල සහ කැන්ඩි. කුරුණෑගල සහ කියනටත් වඩා හොඳයි කුරුණෑගල හෝ කැන්ඩි. හරි කුරුණෑගල හෝ කැන්ඩි. මොකද කුරුණෑගලයි සිටි එක කුරුණෑගල සහ කැන්ඩි කිව්වොත් ඒ දෙකම වෙන්නේ නැහැ නේ. එක්ක කුරුණෑගල එක්ක කැන්ඩි නේ. කුරුණෑගල කැන්ඩි දෙක එකට වෙන data row එකක් නැහැ නේ. එතකොට අපි හෝ කියලා ගන්න ඕනේ කුරුණෑගල හෝ කැන්ඩි. අපිට උතර හෝ කියන අදහස ආවොත් දැන් මට ඕනේ කුරුණෑගල කට්ටියත් ඕනේ කැන්ඩි කට්ටියත් ඕනේ. එහෙනම් අපි වෙන්නේ මේ සිටි කියන එක යට මම මෙතන ලියනවා කැන්ඩි කියලා. හරි. කැන්ඩි. සිටි කියන යටට කැන්ඩි කියලා ලියුවා. දැන් මම අර වැඩේම කරනවා මේකට ගියා advance අපි වම් filter in place මම ගන්නම්කෝ. එතකොට මම data මෙතනම මේ ටික highlight කළා. මම එළිය තියලා ගත්ත එක cell point එක criteria කියලා ගියාම මෙන්න මේ දෙකම දෙන්න ඕනේ ඉතින්. ඔන්න ඔය දෙකම දෙනවා. හරි. දීලා මම ඕකේ කරපු හැටි අර කුරුණෑගලයි කැන්ඩි කට්ටිය. අපිට මේක clear. මේක separate area එකට අවශ්‍ය නම් මම මේ heading එක මෙතනට copy කරගෙන අර copy to the location කියන එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. හරි මම හිතන්නේ clear ඔයගලන්ට. ඒ text සම්බන්ධව තියෙන දේක්. දැන් මට ඕන නම් කුරුණෑගල මම බලන කුරුණෑගල Monday ඉන්නවා. මෙතන ඉන්නේ කුරුණෑගල Friday. මෙතන කුරුණෑගල Monday. මට අවශ්‍යයි කුරුණෑගල වෙන්නත් ඕනේ Monday වෙන කට්ටියත් ගන්න. එහෙමනම් අපි මෙන්න මේ විදිහට කරනවා. හරි. මෙන්න මේ day කියන තැන Monday කියලා දානවා. හරි Monday. එහෙනම් අපිට මේ වගේ criterias දෙකක් ගන්න පුළුවන්. හරි. මේක ඇතුලේ තිබ්බා. මම copy location ගන්නවා. හරි. මම මේ ටික highlight කරලා මම මෙතන headings ටිකේ paste කරලා ගත්තා. හරි. right. escape. right. මම ගත්ත data එකේ advance දැන් මම මෙතන ගත්ත copy to the location. මම මෙන්න තැනට ගන්න යන්නේ නේ. එහෙනම් list range එක මම highlight කරා. criteria එක
ඔන්න ඔක බලන්න පරිස්සමෙන් දෙන්න ඕන ඔය ටික. හරි මේ වැඩිපුර දෙන්නේ නැහැ ගන්න ක්‍රයිටීරියා එක. ඊට පස්සේ copy to මම මේක පාවිච්චි කරලා මම මෙන්න මේ ටික highlight කරනවා. highlight කරලා මම මෙතනදී okay press පාවිච්චි කරපු හැටි බලන්න. හරි. අන්න. කුරුණෑගල Monday මේ කුරුණෑගල Friday ගැන ආවේ නැහැ. මොකද මේ ක්‍රයිටීරියාස් දෙකම satisfy වෙන කට්ටිය විතරයි මම වෙන තැනකට copy කරේ. එහෙනම් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැහැ ඔයගලන්ට. හරි. right මම මේක ආපහු clear කරලා තවත් exercise එකක් කරනම්. right දැන් මට අවශ්‍යයි කියලා හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. මට අවශ්‍යයි city එක කුරුණෑගල වෙන sales ලක්ෂයට වඩා වැඩි කට්ටිය. හරි sales ලක්ෂයට වඩා වැඩි කට්ටිය. කී දෙනාද එක්කෙනා ඉන්නේ මෙතන. sales ලක්ෂයට වඩා වැඩි කට්ටිය වෙන්නත් ඕනේ කුරුණෑගල වෙන්නත් ඕනේ. මේක කරන්න methods දෙකක් තියෙනවා. හොඳ පරිස්සමින් බලන්න. එක method එකක් තමයි අපි criteria එක වෙන මේ sales කියන එක යට ලියනවා. criteria එක sales කියන එක යට ලියනවා. හරි එක method එකක්. criteria එක sales කියන එක යට ලියනවා. එහෙම ලියනවා නම් අපි මෙතන මම ලියනවා greater than or equals හරි මම ලක්ෂය කියලා දානවා. හරි right හැබැයි මෙන්න මෙතන ගහද්දි කමා එක දාන්න එපා. මේ ලක්ෂ්‍ය ගහද්දි මෙන්න මේ කමා එක දාන්න නැතුව ගහන්න ඉලක්කම විතරක්. හරි right මම මෙතන sales යට ලියනවා නම් හරි විශාලයි සමාන විශාල හෝ සමානයි මේකේ අවශ්‍යතාවය. right දැන් බලමු මේක ෆිල්ටර් වෙනවා. මම දැන් ඇඩ්වාන්ස් කියලා ගියා. මම මෙතන ෆිල්ටර් කරන්නම්. මේකට ගියා. මේක තමයි list range එක. criteria කියන එකට ගියා මේක. කුරුණෑගල ලක්ෂයට වඩා වැඩි කට්ටිය. ඕකේ. හරි එක්කෙනා නේ. හරිනේ. criteria එක හරිනේ. මේක එක method එකක්. ඊළඟ method එක මම මෙන්න මේ යට ලියන්නේ නැතුව මම ලියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ row එක ඉවර වෙන්නේ මෙතන ඉන්නේ. ඒකට එකක් right side එකේ cell එක ගන්නවා මේක. මෙතන නෙමෙයි. මෙතන. හරි. මම මෙතන ලියනවා සමානයි. අපි එළිය ලියනවා නම් සමානයි. මෙන්න මේක මම තෝරනවා. මෙන්න මේ sales කියන එකේ පළවෙනි row එක. පළවෙනි row එකේ පළවෙනි cell එක ඉතින් මේක. හැබැයි මෙතන සමාන කිරීම දැම්ම මේ සමාන කිරීම දාලා මම මේක ලිව්වා. ලියලා මම මෙතන ලියනවා විශාලයි හෝ සමානයි ලක්ෂය. දුන්නේ නැටි මෙතන false කියලා වැටේ. මොකද false කියලා වැටුනේ මෙයා 75 ඉඳලා 75 ඉඳලා හරි. මෙතන ලක්ෂයට වඩා තිබ්බනම් මෙතන true කියලා වැටේ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් පළවෙනි data එක 75 අඩු තිබ්බනම් මෙයා false වැටෙනවා. හරි 70 ලක්ෂයකට වඩා වැඩිව තිබ්බනම් මෙතන true කියලා වැටේ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මම අර වැඩේම කරනවා. මොකද්ද list range එක මම මේක දුන්නා වෙනසක් කරන්නේ criteria එකට මම දෙනවා මෙන්න මේක. හැබැයි මේක දෙද්දි වෙන්නේ මේකත් අහු වෙන්න දෙන්න. මේ false කියන එක දුන්න එකත් අහු වෙන්න දෙන්න. හරි. ඊට පස්සේ මම මෙතන okay කරනවා. හරි. අර result එකම. හරි. මේ methods දෙකම පුළුවන් අපිට පාවිච්චි කරන්න. මෙන්න මේ methods දෙක පාවිච්චි කරන්නේ ඇයි මෙහෙම method එකක් තියෙන්නේ කියන එකත් මම චුට්ටක් කියන්නම්. දැන් මට අවශ්‍යයි මෙහෙම දෙයක්. හරි. කුරුණෑගල කියන එක මට අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඕනේ ලක්ෂයයි 50000යි අතර කට්ටිය. බව ඉන්නවද එහෙම කට්ටිය? ලක්ෂයයි 50000යි අතර. ඔව් ඉන්නවනේ. මෙයා ඉන්නවා. ඔව් මෙයා ඉන්නනේ. ලක්ෂයයි 50000යි අතර කට්ටිය. ඒ කියන්නේ 50000ට වඩා වැඩි හෝ සමානයි ලක්ෂයට වඩා අඩුයි. එතන සිද්ධි දෙකක් තියෙනවා. ඒ පරාසයක් නේ. ඒ කියන්නේ 50000ට වඩා වැඩි කියලා කියන්නේ නැහැ. ලක්ෂයට වඩා අඩුයි කියලා කියන්නේ නැහැ. අතරමැදි අවස්ථාවක් આવුත් එහෙම. නියුමරිකල් වලදී. එන අතරමැදි අවස්ථාවක් આવුත් අපිට මෙතන ලියන්න අමාරුයි. මොකද මෙතන sales කියලා දෙකක් ලියා ගන්න වෙනවා. හරි. අන්න ඒ වගේ තැනකදී අපි මෙන්න මෙතන ලියනවා ඒ දෙක. මෙතනයි ලියනවා. හරි. ඒ රේන්ජ් එකක් තියෙනවා මම මේක ලියන්න යන්නේ නැහැ. මේක ලියනවා නම් අපිට සිද්ධ වෙනවා මෙතන තව sales එකක් දාගන්න වෙනවා. මොකද සිද්ධි දෙකක් නේ. හරි. සිද්ධි දෙකම සත්‍ය වෙන්න ඕනේ. දැන් අපි city කියන එක කුරුණෑගලයි කැන්ඩි ඉස්සලා ලිව්වේ එකක් සත්‍ය වුණා නම් ඇති.
එකපාරකට එකක් සත්‍ය වුණා නම් ඇති. ඒතර කුරුණෑගල සත්‍ය වෙන කට්ටියයි කැන්ඩි සත්‍ය වෙන කට්ටියයි වෙන වෙනම එතන සැලකුවේ. ඒ හින්දා අපි එක සිටි එක යටතේ වෙන වෙනම ලියන්න පුළුවන්. හැබැයි මේක වෙන වෙනම ලියුවොත් එහෙම වෙන්නේ 50000ට වඩා වැඩි කට්ටිය කියලා කිව්වොත් 50000 60000 70000 80000 ලක්ෂ ඒ කට්ටිය ඔක්කොම අහු වෙනවා. ඒතකොට ලක්ෂයට අඩුයි කියලා කිව්වොත් ආපහු බිඳුව දක්වාම ඔක්කොම ටික අහු වෙනවා. ඒ කියන්නේ සියලුම රෙකෝඩ්ස් නේ. ඒක නම් මේක යටට ලියන්න බෑ. එක්කෝ අපි ලියන්න ඕනේ මේ ඩේ කියන එක අයින් කරලා මෙතන සේල්ස් කියන එක මෙතන දාලා ලියන්න පුළුවන්. ඊට එහෙම නැත්නම් මෙතන අපි කලින් ලියව ක්‍රමයට ලියන්න පුළුවන්. හරි. මම ඒ ක්‍රම දෙකටම ලියන්නම්. දැන් මට ඕනේ දැන් ඒක නම් මම මේ ඩේස් කියන එකම මෙතනට කොපියක් කරගන්නවා. අරගෙන මම මෙතන ලියනවා විශාලය සමානයි 50000. 2 3 හරි. මම මෙතන ලිව්වා කුඩායු සමානයි ලක්ෂය. ඔන්නම ලිව්වා හරි. ලියලා මම සෙපරේට් තැනකට ගන්නවා හරි. මම ඔන්න මෙතන ගත්තා copy මම මෙතන ලියලා paste enter කරා. දැන් මම අර විදිහට ලියන data advance copy on the locations list range එක මේක ඒක හරි highlight ලා තියෙනවා. criteria මම මේ ටික දුන්නා. ඊට පස්සේ copy to කියන එක මම මේක highlight කරා. ඕකේ. හරිනේ. ලක්ෂයයි 50000 අතර කට්ටෙන්නේ. එහෙම ලියන්න පුළුවන්. එක මෙතඩ් එකක්. එහෙම නැත්නම් මට එළිය ලියන්න පුළුවන්. හරි. එළිය ලියනවා නම් මෙතන මම පාවිච්චි කරන්න ඕනේ සමානයි මේ සෙල් එක ගත්තා. විශාලයි හෝ සමානයි 50000 කියලා අපි එකක් ලියනවා. මම මෙතන ගත්තා සමානයි මේ සෙල් එක කුඩායි හෝ සමානයි ලක්ෂය. ඔය විදිහට ගත්තා. හරි. අරගෙන මම මේක චුට්ටක් අයින් කරලා මේක මම ආපහු අයින් කරනවා. මොකද අපිට වෙනවද කියලා බලන්න ඕනේ හින්දා. delete sorry clear මේකනේ. right. දැන් මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ දෙකත් අයින් කරනවා. right. එතන අපි ගත්තා data advance copy the locations list range මම මේක select කරගත්තා. okay criteria මම මෙන්න මේ set එක දුන්නා. ඔය ටිකම දුන්නා. okay copy to the locations මේ select කරා. okay same result නේ. එහෙනම් අපිට filter කරන්න පුළුවන් ඔය විදිහට. මේ ගොඩාක් වැදගත් දෙයක්. අපි මේක data analyze කරන්න පාවිච්චි කරන method එකක්. අපි ලොකු worksheets එක වැඩ කරද්දී අපේ අවශ්‍යතාවය මත data අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒ sheet එක තුලම අකුලව ගන්න පුළුවන් නැත්නම් separate sheet එකකට ගන්න පුළුවන්. මොනවා කළත් මේ advance කියන එක පාවිච්චි කරලා අපි යනවා නම් අපි මේ criteria එක පැත්තක හදා ගන්න ඕනේ. right මම හිතන්නේ පැහැදිලි. අපිට මේකේ තව method එකක් තියෙනවා. දැන් අපි මේක කතා කරේ. හරි. මෙතන අපි කතා කරා මේක නේද? right. දැන් ඔයගලන්ට exercise එකක් දීලා තියෙනවා. හරි. මෙන්න මේ practical එක ඔයගොල්ලෝ කරන්න ඕනේ. project 3 කියන එක. මෙතන දාලා තියෙන sheet එකක්. ඒතර මෙතන total එක දැන් පළවෙනි ප්‍රශ්නේ තියන්නේ අපි මේ අර conditional formatting එක කතා කරපු එක. හරි. හරි conditional formatting කතා කරේ. හරි conditional formatting විදිය using the conditional formatting. අපි අර මේ ටික highlight කරලා මේක කියලා තියෙනවා English, Hindi, Maths, IT and Science with bold type, red color and underline if the value is less than 33. හරි මම දැන් වීඩියෝ එක විස්තර කරපු එක බලන්න. එහෙම මම මේක ඊළඟ වීඩියෝ එක කරද්දී මේ එක්සර්සයිස් එක කරලා පෙන්නන්නම්. ඒක තව එකක් ඒක දාලා තියෙනවා find the total formats cell මේකත් හරි. මෙතන දාලා තියෙනවා grade එක මේ ටිකට if command එක ලියන්නලු. ඒතර මේක මෙතන total විතරනේ තියෙන්නේ. ඒතර මෙතන average කියන column එකක් දා ගන්න අලුතෙන්. average column එක දාලා තව එකක් දාන්න grade කියලා column එකකුත් හරි. ඒතර average එක හොයලා ඉවරලා තමයි grade එක හොයන්න ඕනේ. නැත්නම් මෙතන මේ total එකෙන් මේක හොයන්න බෑ. total කියන්නේ ඔක්කොම 100ට වැඩිනේ. ඒතර ඔයගොල්ලෝ ඉස්සල්ලාම මෙතනට average කියන column එකක් දා ගන්න ඕනේ. මේකේ මේ marks වල average එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ grade කියලා column එකක් දාගෙන ඒකට තමයි මේ grade ගන්න ඕනේ. හරි. මෙතන තියෙන extract to separate area of the worksheet. දැන් මේක separate area එකට ගන්න තියෙන්නේ. මෙතන මකුල ගන්න නෙමෙයි තියෙන්නේ. separate area එකට ගන්නලු අපි දැන් grade එක හොයද්දී A සහ B කට්ටිය එනවනේ. හරි. අන්න ඒගොල්ලෝ A හෝ B කට්ටිය වෙනත් තැනකට වෙන් කරන්නලු. අපි ඒකට කියනවා extract කියන්නේ වෙන් කරන්න කියන එක. ඒක ටග් ගාලා මතක් වෙන්න ඕනේ.
මේ කියන්නේ ෆිල්ටර් කියන එකයි. ෆිල්ටර් කියන එකනොත් ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන එකයි මේ කියන්නේ කියන එක. හරි. ඒක මතක් වෙලා ඒකත් එක්ක කරන්න ඕනේ. හරි. රයිට්. මම තව ෆිල්ටර් වල තව පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒකත් කතා කරමු. මම ඒකට ලොකු වර්ක්ෂීට් එකක් ලැහැස්ති කරගත්තා. මේ ඉතින් අපිට මේක ප්‍රැක්ටිකලි ඔෆිස් එකක ආපු වර්ක්ෂීට් එකක්. ස්ටුඩන්ට්ස්ලා විශාල ප්‍රමාණයක් ආයතනයක ලියාපදිංචිලා තියෙනවා. හරි. ඒගොල්ලන්ගේ නම තියෙනවා. ඒගොල්ලන්ගේ පාඨමාලාවේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙනවා. ඒගොල්ලන්ගේ පාඨමාලා හදාරන සෙන්ට් එක තියෙනවා. ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. හරි. මේ ට්‍රූ ඩේටා ටිකක්. එතකොට මෙන්න මෙතනදී මෙන්න මෙතන තියෙනවා රෙකෝඩ් 136ක්. දැන් මට ප්‍රායෝගික මෙතන ගැටලුවක් එනවා. දැන් හිතන්නම උදාහරණයක් විදිහට මට අවශ්‍යයි කුරුණෑගල ශිෂ්‍යයෝ ටික වෙන් කරගන්න. කුරුණෑගල ශිෂ්‍යයෝ ටික ඉක්මනින්ම වෙන් කරගන්න ඕනේ. දැන් ක්‍රයිටීරියාස් ලියලා ආර මේ ලියලා එහෙම යන්නේ නැතුව මගේ හදිසි අවශ්‍යතාවයකට ටක් ගාලා කුරුණෑගල කට්ටිය මට බලා ගන්න ඕනේ. ඒ වගේ දෙයක් ආවොත් අපි මෙන්න මේකේ මේ ඇඩ්වාන්ස් ෆිල්ටර් කර ඉන්නේ නැහැ. හරි. මම ටක් ගාලා සෙල් පොයින්ට් එක තියෙනවා පළවෙනි තැන මේ තියෙනවා. පළවෙනියෙන් පටන් ගන්න තැන තියෙනවා. මේ රෝ එකේ තියෙනවා. තියලා මම මේ ෆිල්ටර් කියන අයිකන් එක පාවිච්චි කරනවා. මේ ඇඩ්වාන්ස් ෆිල්ටර් නෙමෙයි. ෆිල්ටර් කියන එක. ඒක ප්‍රෙස් කරපු හැටි මේගොල්ලෝ දකින්න පුළුවන් මේ හෙඩින්ස් වල පොඩි ඇරෝ එකක් ඩිස්ප්ලේ වෙනවා මේ. මම ආපහු ෆිල්ටර් එක අයින් කරපුවම නෑ ඒක අන්න හරි. මේ ඇරෝ එක ඩිස්ප්ලේ වුණාම මෙන්න මේ සෙන්ටර් කියන එක මම මෙහෙම තරුවා මර දැන් එක සෙන්ටර් එක නමක් මෙතන ඔක්කොම නම් ටික මෙතන තියෙනවා මේ ඉතින්. මෙතන ගොඩාක් නම් ටිකක් තියෙනවා ඉතින්. මේ නම් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකේ තියෙන නම් වල එකකින් එක ගානේ. දැන් කලම්බු 3-4ක් තියෙනවනේ එක කලම්බු එකක්. කැන්ඩි 4-5ක් තියෙනවා නම් කැන්ඩි එකක්. කුරුණෑගල තියෙනවා නම් කුරුණෑගල. ගම්පහ තියෙනවා නම් ගම. එකක් තිබ්බත් හෝ එකට වැඩි ගානක් තිබ්බත් අඩු ගාන එකක්වත් මෙතන ඩිස්ප්ලේ වෙනවා මේ තියෙන්නේ. හරි මම මේ සිලෙක්ට් ඕල් කියන ඔක්කොම අතාරිනවා ඉස්සෙල්ලා. ඇතැරලා මට මෙතන අවශ්‍යතාවයේ තියෙන කුරුණෑගලනේ කුරුණෑගල කට්ටිය විතරක් මම දාලා ඕකේ කරනවා. එතකොට අරගොල්ලෝ ඉතුරු ටික හැංගෙනවා. අන්න කුරුණෑගල කට්ටිය ඔච්චරයි. එතකොට මට තියෙන්නේ මෙන්න මේ ටික දැන් මට පුළුවන් මෙන්න මේ ටික කුරුණෑගල කට්ටිය වෙන් කරගන්න ඕනේ. මම මෙන්න මේ ටික වම් කරලා highlight කළා. right කරලා copy කරා. හරි. මට ඕන නම් මේක වෙන sheet එකකටම ගෙනියන්න පුළුවන් ඕන නම් මේ මම දාලා මෙතනට paste කරනවා. මේ හරි පැහැදිලි තියලා. අන්න ඒගොල්ලෝ වෙන් කරගත්තා හරි. ඊට පස්සේ මට පුළුවන් ඉතින් මේක ටිකක් size එක හදාගන්න නේ. ඒක ගැටලුවක් නෑ නේ. දැන් ඔය ඉතින් size එක අපි දාලා අපිට print out එකක් වෙන් කරගන්න පුළුවන්. අවශ්‍යතාවයකට ට්‍රම් කුරුණෑගල කට්ටිය වෙන් කරගත්තා. අන්න ඒ වගේ ඉක්මනින් වැඩක් කරන්න පුළුවන් අපිට මේ auto filter කියන එකෙන් මේකට හරි. මේ තියෙන. මට ආපහු මේ ටික ගන්න ඕන ක්ලියර් කරනවා. හරි. ක්ලියර් කරුවා ආපහු අරට දිගෑරෙනවා. මේ filter කියන වචනේ ප්‍රයස්ත කරනවා අයින් වෙනට. එහෙනම් මේක ගොඩාක් ඔෆිස් වල වැඩ කරන දෙයක්. සමහරක් විට දවස් ගානක මේ වගේ data sheet එකක් අපිට හම්බ වෙනවා. හරි. data sheet එකක් හම්බ වෙනවා. දැන් ඔයගලන්ට කියනවා මේකෙන් මොනවා හරි condition එකක් උඩ වෙන් කරලා ගන්න කියලා කියනවා data ටික. හරි. ඒතර වෙන් කරලා ගන්න කිව්වොත් අර criteria ඉස්ලා කරන්න පුළුවන්. නැත්නම් worksheet එකක් temporary වැඩක් නම් හදිසි වැඩ කරනම් අර criteria ලියලා ඉන්නවට වඩා අපිට ලේසි. ටක් ගාලා මේක තිබ්බා මේක ගිහලා බැලුවා මේවෙන් බලනවා මොකක්ද කියන්නේ. දැන් මේක ගත්තොත් එimhe දැන් ලොකු list එකක් ඇති. email address එකනේ එක්කනට එක ගන්න තියෙනවා. ඒතර ඒකෙන් criteria කතා ගන්න එක තේරුමක් නැහැ. මෙන්න මෙතන registration number එක වගේ registration number දෙකක් නැහැනේ. එක වගේ නම් දෙකක් නැහැනේ. මේ උදාහරණේ එහෙම එකක් නැහැ. මේක තියෙන්නේ center ගැන විතරයි අපිට තියෙන්නේ. දැන් මට ඕන නම් centers දෙකක්. හරි. මට ඕනේ candy කුරුණෑගල කට්ටිය වෙන් කරගන්න. එහෙනම් මෙතනින් clear කරලා ඉවරලා මම මෙතන තෝරනවා candy එකයි කුරුණෑගල එකයි. දාලා අපි ඕක ඒගොල්ලෝ දාන ඒ දෙගොල්ලෝ එනවා. ඒ දෙගොල්ලෝ අපිට ආවා. එහෙනම් මෙන්න මේ වගේ දේවල් අපේ ඔෆිස් වල හම්බ වෙනවා. හරි. එහෙනම් අපිට ඒ ටග් ගාලා අපිට ඇප්ලිකේෂන් එක මතක් වෙන්න ඕනේ කොහෙද මේ කමාන්ඩ් එක තියෙන්නේ කියලා. එක එක නම් අහා ඉන්න බෑ. සමහරක් විට ඔයගලන්ට කියනවා කුරුණෑගල කට්ටිය කුරුණෑගල කී දෙනෙක් ඉන්නවද කියලා නම් පොඩි ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ කාගේ හරි මේ ලයිස්තුවකින්. හරි. මෙතන කුරුණෑගල කී දෙනෙක් ඉන්නවද? ඉතින් මේක දැන් ගණන් කරන්න බෑ කුරුණෑගල වුන් හොයාගත්ත එක්කෙනායි දෙන්නයි දැන් ඔහොම කර කර ඉන්න බෑනේ නේ. එතකොට දැන් Excel දන්න කෙනෙක් විදිහට ඉතින් මේක email එකකින් එනවා අපිට data එකක් අපිට කියනවා කුරුණෑගල කී දෙනෙක් කියලා ටග් ගාලා කියන්න කියලා කියනවා. හරි. ෆෝන් එකෙම සමහරක් හිටන කුරුණෑගල කී දෙනෙක් ඉන්නවද කියලා කියනවා. දැන් ඒකට අකස් කරලා තමයි මතක් වෙනවා මේක ෆිල්ටර් කරගත්තා නම් ලේසියිනේ කියලා ඊට පස්සේ. එතන මේක ෆිල්ටර් කරද්දී අර කලින් කියා දුන්න විදිහට ක්‍රයිටීරියා සදාගෙන ආහාර මේ කරනට වඩා ටග් ගාලා මෙතන මෙහෙම ගියා ඊට පස්සේ මෙතනින් ටග් ගාලා ගියා මේක මේ ටික ඔක්කොම ටික ක්ලියර් කරලා දැම්මා. අපිට අහන ප්‍රශ්නේ කුරුණෑගල කට්ටිය කී දෙනෙක් ඉන්නවා ටග් ගාලා මෙහෙම සිලෙක්ට් කළා ඕකේ කළා. අන්න කුරුණෑගල අපිට ඉන්නේ කීයද? 1 2 3 4 5 6යි. ටග් ගාලා අපිට කියන්න පුළුවන් 6යි කියන එක. හරි මෙතන ගණන් කරගන්න බැරි නම් මම මෙතන 1 කියලා දැම්මා. හරි මෙතන 2 කියලා දැම්මා. අපිට ටිකක් වැඩිපුර ලිස්ට් එකක් තියෙනවා ටග් ගාලා මම මෙන්න මේක කළා. sorry.
අර දෙකම highlight උන්නේ නැහැ එතනදී නේ. මේ අපි දෙකේ මෙහෙම කළා highlight කළා මෙතන. ටග් ගාලා අපිට කියන්න පුළුවන් ඉතින්. ඔව්. මේක format කරලා තියෙනවද දන්නේ සෙල් එක. සෙල් එක format කරලා තියෙනවා. clear 1 2 1 2 මෙහෙමත් ගන්න පුළුවන්. තවත් මේක සමානයි. මම මේක ගත්තා +1 2 මෙතන sorry මෙතන ෆිල්ටර් එකක් ඇති හරි. ඒක දැන් ෆිල්ටර් කරලා ඇති දැන් data එක. right ඒක අපි අමතක කරමු. මේක මම වෙන මෙතන දෙයක් තියෙනවා පස්සේ කියන්න. count කියන command එක තියෙනවා. count කරා. මොකද මේක අර හැංගිලානේ තියෙන්නේ. හැංගිලා තියෙන්නේ මේක නම් separate තැනකට copy කරගෙන තමයි ගන්න වෙන්නේ. නේද? අපිට මෙතනින් පුළුවන් ගන්න. sorry. අපි මෙතන copy කරගත්තා නේද කොහෙද තැනකට. 1 2 මෙතනින් අපිට count කරගන්න පුළුවන් 1 2 මේක highlight කරා. එතනින් ගන්න පුළුවන් නේ. අතන ෆෝම් අතන හැංගිලා තියෙන හින්දා අපිට ඒ වගේ සමීකරණ 6 දෙනෙක් කියලා ටක් ගාලා අපිට කියන්න පුළුවන් නේ. right. එහෙනම් ඔයගොල්ලෝ දැන් අපි අද commands කීපයක් කතා කරා. මම summary කරොත් අපිට සාරාංශගත කළොත් අපි කතා කළේ මොනවද? අපි මෙතනින් පටන් ගත්තේ if command එකේ අපි ලේසි විදියක් කතා කළා මම කියන එක. ඒතර functions අපි ලියද්දී අර මේ keyboard එකෙන් සමානයි if කියලා ගාලා වරාන දාලා එහෙම ලියනවට වඩා අය අපි ගත්ත method එක practice කරගන්න කලින් exercises වලටත් ඊට පස්සේ අපි insert and delete insert කරන එක delete කරන එක කතා කරා. ඊට පස්සේ auto filter කතා කළා, conditional formatting කතා කළා. හරි අපි අර මේ colors අපිට කියන criteria එකත් එක්ක colors වෙනස් කරගන්නේ කොහොමද? මේක තමයි වැදගත්ම දේ advanced filter කියන එක. හරි. ඒතර මේ exercise එක කරන්ඩ මම ඊළඟ වීඩියෝ එකේදී මේක කරන හැටි පෙන්නනවා. ඔයගොල්ලෝ try කරන්න මේක කරන්න පුළුවන්ද කියන එක ඊට පස්සේ. හරි. right. අපි එහෙනම් අද දවසේ class එක නතර කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. right. okay.